ආයුබෝවන් කියලා අදත් සාදරයෙන් පිළිගන්නවා ඔයාව ශාක YouTube channel එකට ගොඩක් ආදරෙන්. සොබා දහම ගහකොළ පරිසරය ගැන කවරදාකටත් වඩා හිතන්න ඕන කාලයක් තමයි අපි මේ ගෙවමින් ඉන්නේ. මානව ශිෂ්ටාචාර පරිණාමයේදී කලින් කාලෙට අපිට නොයෙකුත් අභියෝගයන්ට මුහුණ දීමට සිදුවෙන බව ඉතිහාසයේ පුරාම අපිට සාක්ෂි තිබෙනවා. බොහෝ වසංගත රෝග කියන්නේ අන්න ඒ වගේම කාලෙන් කාලෙට ඇතිවෙන ව්‍යසනයක්. සෞඛ්‍ය සම්පන්න දියුණු සමාජයක් ගොඩනැගීමට අපි හැම විටම අනිකා ගැනත් අපේ සෞඛ්‍ය ගැනත් හිතන්න ඕනේ වගේම නිවැරදි සෞඛ්‍ය පොලිසිය අනුගමනය කරන්න ඕනේ. අභියෝග ජය ගන්න සමාජයේ සෑම අයෙකුගේම දායකත්වයක් ලබා ගන්නත් ඕනේ. සොබා දහම විසින් ඒ පාඩම තමයි අපිට මේ දිනවල කියලා දෙමින් යන්නේ. ඉතින් අපි ඒ වෙනුවෙන් කරන්න ඕනේ යුතුයකම ඉටු කරලා මේ වසංගතයට හොඳින් මුහුණ දීලා ඉක්මනින් මේ වසංගතය නිමා කරන්න කටයුතු කරන්න ඕනේ. අද පළවෙනි වතාවට නම් ශාක YouTube channel එකත් එක්ක ඔබ එකතු වෙන්නේ ආදරයෙන් මතක් කරනවා අපිව subscribe කරලා bell icon එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඔබ ආයුර්වේද සම්බන්ධයෙන් මේ videos වලට විශේෂ කැමැත්තක් දක්වන කෙනෙක් නම් අද අපි කතා කරන්න යන්නේ අපේ සිරුරේ ඇති වැදගත්ම ඉන්ද්‍රියක් වන අක්මාවෙන් ශරීරයට සිදු කරන සේවය පිළිබඳවත් කොහොමද අපේ නිරෝගීමත් අක්මාව රැකගන්නේ කියන කාරණාවත් සම්බන්ධයෙන්. සිරුරේ ඇති ඉන්ද්‍රියන්ගේ සමට පසුව තියෙන විශාලතම අවයවය වෙන්නේ අක්මාව. ප්‍රමාණයෙන් පාපන්දුවක් තරම් විශාල වන මේ අක්මාව පිහිටලා තියෙන උදර කුහරයේ දකුණු පසේ. මිනිස් ශරීරයේ නිරෝගී පැවැත්මට අතිශයින් වැදගත් කාර්යයන් රැසක් කරන මේ අක්මාව වර්තමානයේ අපේ ජීවන රටාවත් එක්ක වැඩියෙන්ම පීඩනයට පත් වෙලා තියෙන ඉන්ද්‍රිය කිව්වොත් මම හිතනවා මම නිවැරදි කියලා. එහෙම කිව්වේ ඇයි කියලා කියන කලින් අපි බලමු මේ අක්මාවෙන් සිදුවෙන වැදගත් කාර්යයන් පිළිබඳව. අපි ආහාර මගින් ලබා ගන්නා කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ වල පරිවෘත්තයට දායක වෙනවා. ඒ වගේම ශරීරයේ උෂ්ණත්වය නියමිත ආකාරයට පවත්වාගෙන යාමට උපකාරී වෙනවා. රුධිරය ගබඩා කරගන්න අවයවයක් ලෙස ක්‍රියාත්මක වීමේ හැකියාවක් මේ අක්මාවට තියෙනවා. ඒ කියන්නේ ශරීරයේ ඇති රුධිරයේ 10%ක පමණ ප්‍රමාණයක් තියෙන්නේ අන්තර්ගත වෙලා තියෙන අක්මාව තුළ. ඒ වගේම රුධිරය කැටි ගැසීමට දායක වෙන උපකාරී වන ප්‍රෝටීන් නිපදවන්නේ මේ අක්මාව මගේ. ඒ වගේම තමයි පිත්ත ගැන කියපු ගමන් අපිට පිත්තාශය මතක් වුණා. පිත්ත නිපදවන්නේ මේ අක්මාව තුළම තමයි. දිනකට පිත්ත ශ්‍රාවය මිලිලීටර් 700ත් ලීටරයක් අතර ප්‍රමාණයක් ආහාර ජීර්ණයට උපකාරී වීමට ශරීරය තුලින් නිපද වෙනවා. මීට අමතරව අද අපි වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙන අක්මාවෙන් කරන විශේෂ දෙයක් තමයි ශරීරයට ආහාර පාන වලින් අවශෝෂණය වන විෂ ද්‍රව්‍ය හරණය කිරීම. එම සංඝටක බිඳහෙළල ශරීරයෙන් බැහැර කිරීම සිදු කරන්නේ මේ අක්මාව හරහා. ඉතින් මම කලින් කියපු විදිහටම අපි අද භාවිතයට ගන්න පුරුදු වෙලා ඉන්න ශ්‍රේණික ආහාර, තෙල් සහිත ආහාර වගේම මධ්‍යසාර වගේ දේවල් වලින් වැඩිම බලපෑමක් එල්ල වෙන්නේ මේ අක්මාවටම තමයි. අක්මාව ආශ්‍රිතව සෑදෙන සමාජයේ බොහෝ දෙනෙක්ට තියෙන රෝගයක් තමයි ෆැටි ලිවර් කියලා කියන්නේ. විශේෂයෙන් දැනගන්න ඕන දේ තමයි මේ ෆැටි ලිවර් කියන්නේ අපි බොහෝ දෙනෙක්ට තියෙන රෝගී තත්ත්වයක්. අපි නොදැනුම වුණාට අපි ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකළාට. අපි මේ ශරීරයට ගන්න තෙල් අක්මාවේ තැන්පත් වන අතර ඒවා අක්මාව විසින් ක්‍රමයෙන් බිඳහෙළනවා. මේ සඳහා ව්‍යායාම අවශ්‍ය තරම් ජලය පානය මෙන්ම ප්‍රමාණවත් නිින්දක් තමයි උපකාරී වෙන්නේ. අද අපි ගොඩක් වෙලාවට හුරු වෙලා එන්නේ අධික තෙල් සහිත ලුණු සහිත ශ්‍රේණික ආහාර, කෙටි ආහාර වලට. මේවා ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ලැබුණා වුණාට මේවා නිසි පරිදි ජීර්ණය වීමට බිඳහෙලීමට අවශ්‍ය ව්‍යායාම, නිින්ද, ජලය පානය ප්‍රමාණවත් ලෙස ශරීරයට ලැබෙන්නේ නැහැ. මෙහි ඇති බරපතල තත්ත්වය තමයි මේ ෆැටි ලිවර් තමයි දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය වගේ ලෙඩ රාශියකට මුල වෙන්නේ. ඒ වගේම තමයි මේ විදිහට තැන්පත් වෙන තෙල් නිසා අක්මා ප්‍රදාහය ඇති වෙලා සිරෝසිස් තත්ත්වය දක්වා ඒ වර්ධනය වීමත් සිද්ධ වෙනවා.
සිරෝසිස් කියලා කියන්නේ මද්යසාර පානය කරන අයට පමණක් වැළඳෙන රෝගයක් නොවන බව හොඳට මතක තියාගන්න ඕනේ. අනික සිරෝසිස් කියලා කියන්නේ මාරාන්තික රෝගයක් බවත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි අක්මාව සතුව තවත් විශේෂ හැකියාවක් තියෙනවා. ඒක තමයි මේ අක්මාවට නැවත වැඩිීමේ හැකියාව තිබෙනවා. ඒ කියන්නේ අක්මා හානියටපත් වුණු අක්මා පටක කාලයක් සමග නැවත වර්ධනය වෙනවා. ඉතින් මෙන්න මේ හැකියාව වැරදි විදිහට පාවිච්චි කරන නිසා තමයි ගොඩක් වෙලාවට අක්මාව නැවත යථා තත්ත්වයට පත් කරගන්න නොහැකි ආකාරයට හානියටපත් වෙන්නේ. අක්මාවේ ක්‍රියාකාරීත්වය නොමැති මිනිසාට ජීවත් විය නොහැකි වගේම කල්ගත වූ සිරෝසිස් රෝගය සුව කිරීමට අපහසු රෝගයක් ගණයටයි අයත් වෙන්නේ. ඒ නිසා විශේෂයෙන් මද්යසාර බොන අය නොබොන අය හැමෝම මේ අක්මාවට එයාගේ කාර්යභාරය නියමිත විදිහට කරගන්න යන අවශ්‍ය කාලය සහ නිදහස අනිවාර්යයෙන්ම දී යුතු වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ සමාජයේ මතයක් ඇතිරලා තියෙනවා සමහරුන් අතර මේ ආයුර්වේද ඖෂධ භාවිතයෙන් අක්මාව ආශ්‍රිත රෝග සෑදෙනවා කියලා. මේක සම්පූර්ණයෙන්ම සාවත්ත මතයක්. ආයුර්වේදයේ වේවා බටහිර වේවා ඕනම ඖෂධයක් කිසිසේත්ම හිතුමතයට හෝ නියමිත මාත්‍රාවට වැඩියෙන් ලබා ගැනීම නොයෙකුත් රෝගාබාධයන් ඇති කිරීමට හේතු වෙනවා. වෛද්‍යවරයා නියම කළ මාත්‍රාව නියමිත පරිදි ලබා ගැනීමෙන් කිසිලෙසකින් දිගු කාලීන හෝ කෙටි කාලීන ලෙස අක්මාව වේවා වෙනත් රෝගාබාධ වේවා හටගන්නේ නැහැ. ආයුර්වේද ඖෂධ භාවිතය විශේෂයෙන් මතක් කරන්න ඕනේ ආයුර්වේදයේ දක්ෂ වෛද්‍යවරුන් සිටිනවා තාමත් සාර්ථකව මේ රෝගය සුවපත් කරන්න හැකියාව තියෙනවා. ආයුර්වේදයේදී මේ අක්මාව දුර්වල වීම හේතුවෙන් සෑදෙන රෝග ලෙස පාණ්ඩුව සහ කාමලාව ප්‍රධාන වශයෙන් සැලකෙනවා. මේ සඳහා ඇති ප්‍රතිකාර පද්ධතිය ඉතාමත් සාර්ථක මෙන්ම මෙම අක්මා රෝගවලදී දක්ෂ ආයුර්වේද වෛද්‍යවරුන් භාවිතයටගෙන රෝගී සුවපත් කරනු ලබනවා. ඉතින් මේ වගේ දේවල් එක්ක ඔයාටත් මතක් කරන්න ඕනේ ඔයා ගෙවන ජීවන රටාව කන මොන කෑම බීම මත්පැන් වීම නිතර පාවිච්චි කරන කෙනෙක් නම් ඒ වගේම මේ ශරීරයට අවශ්‍ය නිින්ද, ව්‍යායාම, ජලය ආදී මගහැරෙන කෙනෙක් නම් ශරීරයට කිසියම් රෝගී තත්ත්වයක් නොදැනුණත් වෛද්‍යවරයෙකුගේ අනුදැනුම මත අවුරුද්දකට සැරයක්වත් ඔබගේ අක්මාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ පරීක්ෂණයක් කරගන්න. මොකද මෙම අක්මාව ආශ්‍රිත රෝගී තත්ත්වයන් ගොඩක් වර්ධනය වන තුරු රෝග ලක්ෂණ පෙන්වන්නේ දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. නිතරම ක්ෂණික ආහාර කඩකෑම වලට හුරු වෙලා නම් ඉන්නේ නිතර මත්පැන් ආදී පාවිච්චි කරනවා නම් මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න කියලා මතක් කරනවා වගේම ඒ දේවල් වලින් ඈත් වෙලා ඉන්න කියලා ඔබගේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් පවත්වාගෙන යාමට ඒ උපකාරී වෙන බවට මතක් කරන්නට කැමතියි. හරි. මම දැන් ඔයාලට කියවන්නේ අක්මාව මහන්සි කරන දුර්වල කරන දේවල් ගැන. දැන් බලමු ඒ ක්‍රියාකාරීත්වය ඉක්මන් කරන වර්ධනය ඉක්මන් කරන අපිට එදිනෙදා ජීවිතයට හුරු කරගත හැකි දේවල් ගත හැකි ආහාර පාන පිළිබඳව. මුලින්ම කරන්න ලේසිම දෙයකින් පටන් ගමු. ඒ තමයි ජලය පානය. අපි එච්චර හිතන්න නැති වුණාට අමතක වෙලා යනවා වුණාට ශරීරයට අවශ්‍ය තරම් ජලය පානය මගින් අපිට ගොඩක් ලෙඩ රෝග වලින් එන අවදානම අඩු කරගන්න පුළුවන්. මෙච්චර ලේසි දේ අපි ඒ වුණාට ගොඩක් වෙලාවට මඟ අරගන්නවා. මේ හොඳ පුරුද්ද ජීවිතයට එකතු කරගන්න අපිට පොඩි තල්ලුවක් තමයි ඕනේ. ඔයාට ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්. විශේෂ හැඩයක් පාටක් තියෙන වතුර බෝතලයක් ඔයා වැඩ කරන තැන පේන්න තියාගන්න. ඒක නිතර ඇහැට එද්දී බොන්න පුරුදු වෙන්න. ඒ වගේම දවස පටන් ගන්නෙද්දී ඔයාටම ඔයා ටාගට් එකක් දෙන්න අද මම මෙච්චර වතුර බෝතල් ප්‍රමාණයක් බොනවා කියලා. ඒක අමතක වෙනවා නම් ඔයාට ෆෝන් එකේ හරි රිමයින්ඩර් එකක් තියාගන්න පුළුවන්. මේවා සැලකිය යුතු දේවල් නෙවෙයි කියලා හිතෙන්න පුළුවන්. ඒ වුණාට ඔයා හරියට නිින්දක් නැති පෝෂ්‍යදායී ආහාර ගොඩක් වෙලාවට මඟ ඇරෙන කලින් කිව්ව ගණයටම අයිති නම් ඔයාට ගොඩක් ලොකු අවදානමක් යම් තරමකින් හරි මිදෙන්න මේ වගේ සරල පුරුදු වලින් පුළුවන් කියලා මතක තියාගන්නට ඕනේ. ඒ වගේම තමයි ඔබට මේ වන විට ෆැටි ලිවර් තත්ත්වය පවතිනවා නම් අහිතකර ආහාර පාන වලින් කොහොම හරි පරිස්සම් වෙන්න හිතකර ආහාර පාන වැඩිපුර ලබා ගැනීමට සිද්ධ වෙනවා.
මෙහිදී ආයුර්වේද පොතපතෙහි අක්මාව ආශ්‍රිත රෝගී තත්ත්වයන් වලදී පත්‍ය ආහාර විහරණ රටාවන් දක්වා තිබෙනවා. ඒ අනුව තෙල් සහිත ආහාර, මධ්‍යසාර පානය, දුම් පානය, අබ, තල, උදු ආදිය, ලබන වර්ග, බර ආහාර වර්ග, බුලත් සැපීම ආදී නොකළ යුතු දේවල් විදිහට තමයි සැලකෙන්නේ. ඒ වගේම රට ඉනි, පැපොල්, දෙලුම්, නෙල්ලි, මුං ඇට, සෞඛ්‍යන්ද, කරවිල, වැටපොළු පතෝල ආදී මෙන්ම සියලුම පලා වර්ගද මේ රෝග තත්ත්වයේදී වැඩිපුර ආහාරයට ගත යුතු ඒවා ලෙස පොතපතෙහි දැක්වෙනවා. මේවයින් ඔබට ලබා ගැනීමට පහසු, ඔබ වඩාත් කැමති දේවල් වැඩි වැඩියෙන් ආහාරයට එකතු කරගන්න මතක තියාගන්නට ඕනේ. ඔබේ අක්මාවේ ආරක්ෂාව වෙනුවෙන් ඒ වගේම තමයි මේ රෝගය සඳහා ඉතාමත් ගුණදායී ශාකයක් තමයි හීම් බෝවිකය කියලා කියන්නේ ඇත්තටම කිව්වොත්. ඔබට හිතා ගන්න බැරි වෙයි කොයිතරම් ගුණදායකද කියලා මේක. මේ අක්මාව නැවත ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒම සඳහා හීම් බෝවිකය කැඳ පානය කිරීම ඔබ නිරෝගී පුද්ගලයෙකුට පුරුද්දක් හැටියට මෙම කැඳ පානය කිරීම ඔබේ අක්මාවේ නිරෝගී ක්‍රියාකාරීත්වයට ඉවහල් වෙනවා. හීම් බෝවිකය වගේම තමයි යකිනාරම් කොළත් සුදුසුයි කැඳ හදලා බොන්න මේ අක්මාවේ රෝග සඳහා. මේ යකිනාරම් කොළ, හීම් බෝවිකය කොළ බොහෝ විට ඔබේ ප්‍රදේශයේ පලා වර්ග විකුණන අයට කලින් කිව්වම එයාලා ගෙනත් දෙනවා. මේවා කල් දාන්න එපා. මොකද පස්සේ පසුතැවෙනවට වඩා දැන්ම ක්‍රියාත්මක වීමයි වැදගත් වෙන්නේ. මොකද රජෙක් වුණත් වැඩක් නැහැ, ලෙඩෙක් වුණත් කියලා කතාවක් තියෙනවනේ. මේ කැඳ හදන්න වගේම බත්තු වෙලා කන්නත් සුදුසු මේ රෝග නිවාරණයට උපකාරී වන ගුණදායී දෙයක් තමයි පැරණි සහල් වර්ග. විශේෂයෙන්ම කළු හීනටි හාල්වල මේ විෂහරණ ගුණය තිබෙනවා. පුරුද්දක් හැටියට සතයට දින 3ක්වත් මේ බත් කන්න පුරුදු වෙනවා නම් ඒකත් ඔබේ නිරෝගී බව රැකගන්න ඉතාමත් වැදගත් වේ. මේ හාල් වර්ග සුපිරි වර්ග සැල්වල සහ බෙහෙත් සැල්වල ලබා ගන්න තියෙනවා. හැබැයි අනිත් සහල් වර්ග වලට වඩා මිලෙන් ටිකක් දෙගුණයක් විතර වැඩි වෙනවා. ඒක ගැන ඉතින් මතක් කරනවා. මේවට අමතරව ඕට්ස් ආහාරයට ගැනීම, බ්ලැක්බෙරි විෂ, ග්‍රීන් ටී ආදියත් වගේම ව්‍යායාම කිරීම, ආහාර පාලනය ආදිය අක්මාවේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වාගෙන යාමට ඉවහල් වෙනවා. මේ දේවල් සියල්ලම හෝ ඔබට හැකි උපරිමයෙන් ඔබේ ජීවිතයට අද සිටම එකතු කරගන්නට හිතට ගන්න. මොකද අද අපිට කන්න බොන්න තියෙන දේවල් එක්ක ජීවන රටාවත් එක්ක අපි හැමෝම අඩු වැඩි වශයෙන් අක්මාවට හානි කරන දේවල් කරනවා. නිරෝගීකම තමයි උතුම්ම ලාභය වෙන්නේ. මේ බවත් සිහිය තියාගෙන නිරෝගීමත් සතුටින් පරිස්සමෙන් ඔබත් ඔබේ ආදරණීයන් සමග කාලය ගත කරන්න. ඒ සඳහා ඔබට හැකි උපරිමය කරන්න. අද ඔයාලගේ වැය කරපු ඩේටා වලට හරියන්න, කාලයට හරියන්න වටිනා දෙයක් දැනගන්නට ලැබුණේ කියලා මං හිතනවා. ඉතින් මතක ඇතුව අපේ ශාක ආයුර්වේද YouTube channel එක තවමත් subscribe කරලා නැත්නම් ඉක්මනට ගිහිල්ලා අපේ ශාක ආයුර්වේද YouTube channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. මේ වගේ වටින තියෙන වීඩියෝ එකක් එක්ක නැවත ඉක්මනටම මුණ ගැහෙන්න.